බූට් එකක් කෑවේ නැත්නම් ඒක එතන එක්ස්පීරියන්ස් එකක් නැහැනේ. හොරෙන් ලව් කරන එකේ තාතල් එකක් තියෙනවනේ. ආයි ඉතින් කියන්නේ නන්නත්තර වෙනවනේ සුද්ධ සිංහලෙන්ම කිව්වොත්. යම්කිසි හැඟීමක් ඇති වුනහම මේක ප්‍රකාශවත් කරන්න බැරි තැනක තමයි සමාජයේ තියෙන්නේ. ඉතින් ඒක වර්ධනය වෙලා තමයි ඇත්තටම ඔය කියන ලිංගික අසහනය කියන ප්‍රශ්න sexual frustration. ඊට පස්සේ මේ බස් එක යන්න බෑ ගෑන් ළමෙක්ට එහෙන් අල්ලනවා මෙහෙන් අල්ලනවා නැත්නම් abuse කරනවා රේප් වෙනවා නෑ පිරිමියාගේ ප්‍රශ්නයක් නෙමෙයි මේක මේ ගෑනුන්ටත් තියෙනවනේ ඔය අසහනේ. ඒවත් එක්ක කොහොමද ඩීල් කරන්න කියන එක අපිට අධ්‍යාපනයෙන්වත් සමාජීය වශයෙන්වත් ගෙවල් වලින්වත් ඒ දැනුම අපිට දෙන්නේ නැහැ. අපේ සමාජය එකතැන පල්ලන ඔය වගේ තැන්වල. ඒ ප්‍රශ්නයකින් තමයි පැනලා යන්නේ. ඒ ප්‍රශ්නයකින් තමයි ගිහිලා ප්‍රෙග්නන්ට් වෙන්නේ. මේ ටීනේජර්ස්ලා. මේ ප්‍රජනක පද්ධතිය පොතේ දාන එක නෙමෙයි සෙක්ස් এডুকেෂන් කියන්නේ. ඒක එතනින් එහාට ගිය මාස් පබ්ලික් එකත් එක්ක එකතු වුණ සමාජයේ හැම ව්‍යුහයකම මෙන්න මේ කියන දැනුම බෙදලා දෙන්න ඕනේ. 7 වසරට නෙමෙයි මම කියන්නේ ඕක වෙනම බස්සන්න ගියාම නේ ප්‍රශ්නේ. සෙක්ස් এডুকেෂන් කියන එක එන්න ඕනේ තමන්ගේ පවුල ඇතුළේ ඉඳන්. තමන්ව අමතක කරපු තැන තමයි ආදරේ ලස්සන. අපි මේවා කරන්නේ අපේ හෙළුව වසා ගන්න. දැන් අජිත් පෙරේරාව ක්වෙස්චන් කරන්නේ නැහැ කවුරුත්. මේ ලංකාවේ කිසිම තැන. මුළු රටේම තත්ත්වය ඒක තමයි. අම්මව තාත්තව ගිහිල්ලා මහලු මඩමුඩ දාන්න දරුවෝ නැහැ අපිට. තමන්ගේ කුට්ටිය තර කරගන්න මිනිස්සු වැඩක් නැහැ අපිට. මේ අම්මලා තාත්තලා බය වෙන්න ඕනේ මේ සමාජෙට දරුවෙක් වදලා දාන්න. කොරෝනායි කියලා කවුරුත් හිතුවේ නැහැ. සුනාමියයි කියලා කවුරුත් හිතුවේ නැහැ. හැමදාම ජීවත් වෙන්න බලාගෙන ආපු කුහක මිනිස්සු ටිකක් තමයි මේ තත්ත්වයට හේතුව. ව්‍යසනයක් ආවොත් ක්‍රයිසිස් සිටුේෂන් එකක් ආවොත් ඒකට දෙන්න පුළුවන් රෙසිලියන්ට් මිනිස්සෙක් නෑ. හිතවතුනි සුබ දවසක්. ඔබට හැමදාමත් වගේ විශ්වකර්ම අපි ඔබගේ ජීවිතය යහපත් කරන ඉතාමත් වටිනා කතා බහක් ගොඩනගන්නට අද දවසේදීත් මේ වැඩසටහන තුළින් සූදානම් වෙන්න ඉන්නවා. ඉතින් අපි මිනිස්සු විදිහට මේ සමාජයේ ජීවත් වෙනකොට අපිට විවිධ බලාපොරොත්තු තියෙනවානේ. කවදා හරි දවසක හොඳ රැකියාවක් කරලා හොඳට මිල මුදල් හම්බ කරලා තමන්ගේ ජීවිතය යහපත් කරගන්න අපි හැමෝම උත්සාහ කරනවා වෙහෙස වෙනවා. අපි ගැන හිතනවා වගේම මේ මුළු සමාජය ගැනම අපි අවට ඉන්න පිරිස් හැමදෙනා ගැනම හිතලා අපි මුළු සමාජයත් එක්ක අපි හැමෝමත් එක්ක මේ ජීවිතේ දිනන්නට උත්සාහ කරනවා නම් ඒක කොච්චර හොඳද කියලා වෙලාවකට හිතනවා නේද? අපි පොඩ්ඩක් ඔබ ගැන හිතනවා වගේම මේ මුළු සමාජය ගැනම අපි ටිකක් නැවතිල්ල හිතමු. අපි මේ ගමන් කරන ගමන පොඩ්ඩක් මදකට නතර කරලා අපි මුළු සමාජය ගැනම හිතමු. අපි ගැන කතා කරමු. ඉතින් ඒ ආකාරයේ කතා බහක් ගොඩනගන්න තමයි අද දවසේදීත් සූදානම් වෙන්නේ. ඉතින් සුවිශේෂී කෙනෙක්ට අපි ආරාධනා කරා. ඇත්තටම අපි හොයාගෙන ආවා. ගිහිල්ලා කතා බහ කරන්නට අවශ්‍ය නිසාම අපි හොයාගෙන ආවා. ඔබ දන්නවා මේ පහුගිය සතියේත් අපි සුපුරුදු ලෙන්ගතු කතා බහක් ගෙනාවා. බොහෝ කරුණු කාරණා කතා බහ කරා. ඇත්තටම මේ හොඳ ප්‍රතිචාරයක් තිබුණා ඒ වැඩසටහනට. මේ තමයි ශ්‍රී ලංකාවේ මාස්ටර් පොටර්ගේ ආදරණීය දියණිය. ඔන්න අපි දෙවන වරටත් හොයාගෙන ආවා. යසෝදා වසුන්දරා ආයිබෝන් යසෝදා. ඉතින් ඔන්න මේ දෙවන දවසටත් අපි ආව හොයාගෙන. මොකද මේ හොඳ කතා බහක් කරන්න පුළුවන් නිසා. ඇත්තටම මේ කතා බහ තුලින් සමාජයට යහපත් දෙයක් හොඳ දෙයක් ලබා දීම ඔබෙත් අරමුණ සහ අපෙත් අරමුණ නිසා ඔන්න අපි මේ කතා බහ අද මෙතන ඉඳලා දෙවන දවසට සිද්ධ කරගෙන යනවා. ඉදිරියේදීත් අපි බලාපොරොත්තු වෙනවා. අපි කතා කරමු දිගටම. මම හිතන්නේ ඒක හොඳ වෙයි. ඉතින් කොහොමද මේ සතිය ගෙවුනේ? හොඳයිද? මේ සතිය හොඳයි. ගොඩක් කාර්ය බහුලයි. කොහොම හරි මැනේජ් කරගෙන යනවා. ව්‍යාපාරයේ කටයුතු වලට තමයි මේ දවස්වල තාත්තගේ මැටි කර්මාන්තයේ ව්‍යාපාර කටයුතු වලට තමයි ගොඩක් වෙලාවට ගත වෙන්නේ. ඒ වගේම ගෘහ නිර්මාණ ශිල්පයේ කටයුතු වලටත් මේ දවස්වල කරගෙන යනවා. ඉතින් දැන් මම වැඩසටහන ආරම්භයේදීම කිව්වානේ අපි ගැන වගේම මේ මුළු මහත් සමාජය ගැනම හිතන්නට ඕනේ. අපි ඒ තැනට එමු අද කතා බහේදී කොහොමද අපි ගැන වගේම මුළු සමාජය ගැනම හිතන්නේ. අපි ඔක්කොම එකට ගමනක් යන්නේ කොහොමද කියන කාරණේට අපි අද දවසේදී කතා කරන්න සූදානම් වෙන්නේ. මේ අර ටිකක් ඔයා ගැනත් කතා කරන්න ඕනේනේ. මේ ඒ නිසා මට හිතුණා අහන්න මේ ආදරය කියන දේ කොහොමද දකින්නේ? දැන් විවිධ පරාසයන් වලදී අපිට කතා කරන්න පුළුවන් නේ. දැන් ඔය තරුණ ආදරේ කොහොමද දකින්නේ? තරුණ වයසේ ආදරේ. තරුණ ආදරේ ගත්තත් කුඩා කාලේ අපි කරන ආදරේ ගත්තත් අපි වැඩි වියට පැමිණලා කරන ආදරේ ගත්තත් මට ආදරේ කියන සංකල්පය රමේෂ් ආදරේ කියන්නේ නිදහස.
නිදහස කියන එක ඒ වචනේ පරිසමාප්ත අර්ථයෙන් මත්විඳින්න නම් ආදරය කරන්න ඕන. මම කියන්නේ ආදරය කරන්න නිදහස් වෙන්න. ආදරය කියන්නේ විමුක්තිය, ආදරය කියන්නේ නිදහස, ආදරය කියන්නේ ජයග්‍රහණය. ආදරය කියන්නේ ඒක දහමක් වගේ දෙයක්. එහෙම අර්ථකථනයක් දුන්නොත් විතරයි අපිට ඔය පෞද්ගලිකව මම මේ බල්ලෙක්ට පූසෙක්ට මනුස්සෙක්ට කරන ආදරෙන් එහා ගිහිල්ලා අපි කියන ඔය මුළු විශ්වයටම මුළු සත්වයාටම කරන්න පුළුවන් ආදරය කරන්න පුළුවන් අන්න ඒ වගේ සංකල්පයක් තුළ පමණයි. නමුත් ඔය විශේෂයෙන්ම තරුණ කාලයේ කියන ආදරේ රැවුවොත් ආදරේ තුලින් ඔබගේ අත්දැකීම් ටිකක් දැනගන්න අපි මෙහෙම තියෙනවද රසමුසු තැන් ජීවිතේ ආදරයත් එක්ක බැඳුනේ? ඔව් ආදරෙත් එක්ක නැත්තම් ඉතින් ප්‍රශ්නේ නැත්තම් තමයි ප්‍රශ්නේ. ඒක එහෙම නැත්තම් ගැටලුවක්නේ. පොඩි කාලේ ඉඳන්ම ආදරෙත් එක්ක තමයි මම මාව හොයාගන්නේ. ඉතින් ඒ අත්දැකීම් එතකොට ඒ හිත් බිඳීම් ඒකත් අත්දැකීමක්. ඒකත් අත්දැකීමක්. ඒක ආදරෙන් අර බූට් එකක් කෑවේ නැත්තම් ඒක එතන එක්ස්පීරියන්ස් එකක් නෑනේ. ඉතින් ඒ ජීවිතේ රහක් නෑනේ. දැන් ආදරේ ගත්තත් දැන් කලාව ගත්තත් සින්දුවක් ගත්තත් හොඳම සින්දුව මොකද්ද? විරහ වේදනාව තියෙන සින්දුවනේ. ඒ රසය විඳින්න හිත බිඳිලම තියෙන්න ඕනේ. ඉතින් ආදරය කියන එක හිත් බිඳීම් තියෙනවා, ආදරේ රසමුසු තැන් තියෙනවා. ඊට පස්සේ පරිණත වෙනකොට තමන් ආදරය කියන එක කියවගන්න විදි වෙනස්. අපි අවුරුදු 18 දී කරන ආදරේ නෙමෙයි අවුරුදු 20 දී කරන්නේ. 20 දී කරන එක නෙමෙයි 25 දී කරන්නේ. 25 දී කරන එක නෙමෙයි 30 දී කරන්නේ. 40 දී 50 දී 60 දී. ඕක ගොඩාක් වෙනස් වෙනවා. ඒ කියන්නේ තමන් පරිණත වෙන්න තමන්ගේ අත්දැකීම් සමුදායත් එක්ක ජීවිතේ ආදරය කරන විදිහ, ආදරය කියව ගන්න විදිහ, ආදරය කරන මිනිස්සු හැම දෙයක්ම වෙනස් වෙනවා. දැන් සමහර වෙලාවට දැන් අපේ මේ සමාජය ඇතුළේ මේ සංස්කෘතිය ඇතුළේ අපි දකිනවා දැන් ওই මාතෘකාව වැඩි කතා කරන්නේ නැහනේ. ගයක් ඇතුළේ වුණත් මම කියන්නේ හැමතැනම නෙවෙයි 99%ක්ම ඔය ගැන ගෙවල් ඇතුළේ දරුවෝ, දෙමව්පියෝ ඒ ගැන කතා කරන්නේ නැහැ. ටිකක් විවෘත මදි. ඒ කාරණයක් එක්ක නිකන් සමාජෙ විවිධ ප්‍රශ්න ඇති වෙනවා කියලා වට හිතෙන්නේ නැද්ද? අනිවාර්යෙන්. ඒ කියන්නේ දැන් උදාහරණයක් හැටියට ඔය දැන් අපි යමු වෙන්නේ සංස්කෘතික ගැටලුවකට. ඒ කියන්නේ ආදරය කියන එක හංගගෙන කරන්න ඕන දෙයක්. දැන් අපි පොඩි කාලේ අපි ආදරය කරනකොට ගෙදරිට හොරෙන් නේ ආදරය කරන්නේ. ඒක අපිට ආදරය කියන හැඟීමක් ඇති වුණොත් එහෙම අපිට මාවට හෝ පියාට හෝ කියන්න බැරි ගතියක් තියෙනවා. ඒක සමාජයේ ඇති කරපු දෙයක්. ඒක ගෙදර කියන පරිසරයේ කුටුම්බය ඇතුලේ තියෙන ඒකට අර නුපුරුදු ඒක හොඳ නෑ. ආදරය කරන හැඟීම හොඳ නෑ. එතකොට කොල්ලෙක්ට හරි කෙල්ලෙක්ට හරි ගැහණියෙක්ට හරි පිරිමියෙක්ට හරි ඒ තියෙන යම්කිසි හැඟීමක් ඇති වුණාම මේක ප්‍රකාශවත් කරන්න බැරි තැනක තමයි සමාජයේ තියෙන්නේ. ඉතින් ඒක වර්ධනය වෙලා තමයි ඇත්තටම ඔය කියන ලිංගික අසහනය කියන ප්‍රශ්න sexual frustration ඊට පස්සේ මේ බස් එක යන්න බෑ ගෑන් ළමෙක්ට එහෙන් අල්ලනවා මෙහෙන් අල්ලනවා නැත්තම් බියුස් කරනවා රේප්ස් වෙනවා. ඒක මේ පිරිමියාගේ ප්‍රශ්නයක් විතරද? නෑ පිරිමියාගේ ප්‍රශ්නයක් නෙමෙයි. මේක මේ ගෑනුන්ටත් තියෙනවනේ ඔය අසහනේ. පිරිමියාට විතරක් නෙමෙයි. මොකද sexual frustration කියන එක මේ සමාජයෙන් ඇති වෙන දෙයක්. ඒ කියන්නේ අපිට අධ්‍යාපනයේදී ඔය මාතෘකාව ගැන ආදරය ගැන ලිංගිකත්වය ගැන ඊට පස්සේ ඒ ඇඟට දැනෙන ඒක ඒව ජීව විද්‍යාත්මකව මිනිසුන්ට තියෙන දේවල්නේ. ඒවත් එක්ක කොහොමද ඩීල් කරන්න කියන එක අපිට අධ්‍යාපනයෙන්වත් සමාජීය වශයෙන්වත් ගෙවල් වලින්වත් ඒ දැනුම අපිට දෙන්නේ නැහැ. නමුත් පිට රටවල් බැලුවොත් එහෙම ඒ ගොඩක් මේ හොඳ තැනක විවෘතයි. ඒ කියන්නේ සමාජය ප්‍රෝග්‍රෙසිව් ඉවෝල්ව් වෙලා තියෙනවා. අපේ සමාජය එකතැන පල්ලන ඔය වගේ තැන්වලදී. දැන් දෙමව්පියන්ගෙන් ඇහුවොත් ඔය කාරණේ ගැන කියාවි අවුරුදු 18 19 කියන්නේත් පාසල් යන උසස් පෙළ කරනව තියෙන ඔය කාලේ වෙනකොට එහෙම ආදර සම්බන්ධතා අවශ්‍ය නැහැ. දරුවන්ට ඔය කාලේ කරන්න තියෙන්නේ අධ්‍යාපනය ලබන දේ සාමාන්‍යයෙන් අධ්‍යාපනයට විතරක්ම ওই විදිහට දරුවෙක් යොමු කරලා තිබුණොත් අඩු ගානේ මේ විවේක කාලයක් ගත කරන්න දෙන්නේ නැතුව මේ එතකොට මේ සාමාන්‍ය පොතක් කියවන්න දෙයකට පවා ක්‍රීඩාවකට පවා දරුවෙක් යොමු කරන්නේ නැතුව දරුවෙක් හැදුවොත් ප්‍රශ්නයක් වෙනව නේද? අපේ රට ඇතුලේ තියෙන ප්‍රශ්නේ ඕක නේද? ඕක තමයි ඕක ඉතාමත් බරපතල ප්‍රශ්නයක් හැටියට බරපතල සමාජීය සංස්කෘතික ප්‍රශ්නයක් හැටියට තියෙන දෙයක්. ඒ කියන්නේ දැන් මම ඉගෙන ගන්නකොට මගේ පෞද්ගලික අත්දැකීම් කියන්නේ දැන් මම
අවුරුදු 14 15 16 17 18 ඒ කියන්නේ මට විශේෂයෙන්ම ගෙදරින් නම් ප්‍රෙෂර් එකක් තිබ්බේ නැහැ. මම කලින් මේ අවස්ථාවේදීත් කිව්වා මට ඉගෙන ගන්න මෙහෙම කියලා. ඒක මම ස්වයංව මගේ අත්දැකීමක් හැටියට ඒ කියන්නේ මම ස්වයංව හිතලා තීරණය කරා නෑ මම මේ දේ මම ඉගෙන ගන්නවා. මම මේ විභාගේ පාස් වෙනවා. ඒතර මට මාර නිදහසක් තිබ්බ හිතේ. ඒ කියන්නේ මම හැදිච්ච පරිසරේ හින්දා මට ආදරය කරන්න පුළුවන් කමක් තිබ්බා. මම ඇත්තටම මගේ පළවෙනි මගේ සම්බන්ධයට යනකොට මට අවුරුදු 14ක් වගේ තියෙනවා. ඒ ගෙදරින් එහෙම නෑ ගෙදරින් ඒ කාලේ අපිට මේ කතා කරන්න බයයි මේවා. ඒ වුණාට මට එහෙම ඇත්තටම පවුලෙන් කිසිම ප්‍රෙෂර් එකක් තිබ්බ නෑ. ඉතින් මගේ දැන් හොරෙන් ලව් කරන එකේ තාත්තල් එකක් තියෙනවනේ. ඒ කාලේ ඉතින් ඒ ප්‍රෙෂර්ස් ඇතුළේ තමයි ඒවා බිල්ඩ් අප් උනේ. ඒ වුණාට ගෙදරින් දැනගෙන හිටියේ නැද්ද? ඔව් ගෙදරින් දැනගත්ත අවස්ථා තිබ්බ. ඒ වුණාට මට කවදාවත් එහෙම ප්‍රෙෂර් එකක් මේ ගේ ඇතුළේ තිබ්බේ නෑ. මොකද මං කිව්වේ මම හැදුනේ ඉතාමත් නිදහස් පරිසරයක. ඒක ගැන මම සාකච්ඡාවකට ගියේ නෑ. මොකද මම සාකච්ඡාවකට ගියේ මගේ යාළුවෝ මිත්‍රෝ හිටියා. ඊට පස්සේ මගේ වැඩිහිටියෝ හිටියා. මට එහෙම කට්ටිය හිටියා. නමුත් මට පවුලේ ඇතුලේ කිසිම ප්‍රෙෂර් එකක් තිබ්බේ නෑ. අන්න ඒ ප්‍රෙෂර් එක තමයි ඒ ප්‍රෙෂර් එකෙන් තමයි පැනලා යන්නේ. ඒ ප්‍රෙෂර් එකකින් හින්දා තමයි ගිහිලා ප්‍රෙග්නන්ට් වෙන්නේ. මේ ටීනේජර්ස්ලා. ඔය ඕක ළමයාව ප්‍රෙෂර් කරන්න ළමයාට හරියට වැලියු සිස්ටම් එක දෙන්නේ නැත්නම් ළමයා ඉගෙන ගන්නත් ඕනේ. හැබැයි ළමයා තමන්ගේ හැඟීම් එක්ක මේ ළමයාගේ ජීවිතය ගොඩනගා ගන්නත් ඕනේ. පාසල් අධ්‍යාපනය ඇතුලේ මේ කාරණේ කතා කරනවා කියන එකටත් ලොකු ඉඩකඩක් වෙන්නේ නැහැ නේද? පැහැදිලිවම ඔය තරුණ වයසේ ඉන්න ළමයින්ගේ ශරීරයේ සිද්ධ වෙන වෙනස්කම්, ඔය සෙක්ෂුවල් এডুকেෂන් සම්බන්ධයෙන් ඇත්තටම අපේ රට ඇතුලේ කතා බහ මදි මං හිතන්නේ. අපේ රට එහෙම ප්‍රෝග්‍රෙස් වෙලා නැහැ. අපේ රට එහෙම අපේ කල්චර් එක ප්‍රෝග්‍රෙසිව් කල්චර් එකක් නෙමෙයි. සෙක්ස් එඩියුකේෂන් කියන එක අනිවාර්ය හෙල්ත් එඩියුකේෂන් එකේ කෑල්ලක්. ඒක සෞඛ්‍යයත් එක්ක මේ සෞඛ්‍යයට මේ ප්‍රජනක පද්ධතිය පොතේ දාන එක නෙමෙයි සෙක්ස් එඩියුකේෂන් කියන්නේ. ඒක එතනින් එහාට ගිය මෑස් පබ්ලික් එකත් එක්ක එකතු වුණ සමාජයේ හැම ව්‍යුහයකම මෙන්න මේ කියන දැනුම බෙදලා දෙන්න ඕනේ. අර පහුගිය දවස්වල කතා වුණාද ඇත්තටම මේ ලොකු මේ විශාල වශයෙන් ඉහළින් කතා බහට ලක් වුණාර මේ 7 වසරේ පොතට මේ දේවල් එකතු කිරීම සම්බන්ධයෙන් කතා බහක් ගොඩ නැගුණා. ඒ ගැන ඔබට අදහසක් තියෙනවද? 7 වසරට නෙමෙයි මම කියන්නේ ඕක වෙනම බස්සන්න ගියාම නේ ප්‍රශ්නේ ඉන්නේ. සෙක්ස් එඩියුකේෂන් කියන එක එන්න ඕනේ තමන්ගේ පවුල ඇතුළේ ඉඳන්. ඊට පස්සේ අධ්‍යාපන ක්‍රමයේ ඉන්ෆ්ලුවන්ස් කරන්න පුළුවන්. කියන්නේ ළමයින්ට ප්‍රායෝගික ජීවිතේ එන ගැටලු තියෙනවා තමන්ගේ ලිංගිකත්වය සම්බන්ධයෙන්. ඕක මේ පොතේ දාලා පොතට එකතු කරලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් එකතු කරන්න එක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ දැනුම එහෙම හරි දෙන්න ඕනේ. දැන් මෙහෙමවත් දෙන්නේ නැති තැනක නමුත් ප්‍රැක්ටිකලි සෙක්ෂුවලි ළමයින්ට ඇති වෙන ප්‍රශ්න කොහොමද විසඳගන්නේ කියන එක අනිවාර්යයෙන්ම ඒක අධ්‍යාපන ක්‍රමයේ මේ විසින් විසඳිය යුතු ගැටලුවක්. ඔව් ඉතින් මේ කාරණා පිළිබඳව අපි මතු කරන්නේ සමාජයේ මේ තැනට නිර්මාණය විය යුතු නිසා. මොකද අවුරුදු 40ක් 50ක් 60ක් වෙච්ච අපේ වැඩිහිටි පරපුර දැන් මේ ඔවුන්ගේ කාලය ඇතැම් විට මේ ගොඩක් වෙලාවට ඉක්මවා ගිහිල්ලා තියෙන්නේ. අපි අපේ අලුත් පරපුර නව තරුණ පරපුර මේ පිරිස තමයි ඉදිරියට අරගෙන යන්න ඕනේ. ඒ නිසාමයි මේ තරුණ පරපුරට දැනෙන යමක් කතා කරන්න අපි උත්සාහ කරන්නේ. මොකද ඒ නිසාමයි ඔබ වගේ තරුණියක් හොයාගෙන අපි මේ කතාව ගොඩනගන්නේ. ඉතින් මේ දැන් ඔය ලිංගික අධ්‍යාපනය ගැන යම් කාරණයක් කතා කරේ අපි ආදරයත් එක්ක ආරම්භයක් ගත්තනේ. දැන් මේ ඔය ආදරය කියන එක මේ තරුණ ආදරය අම්මට තාත්තට කරන ආදරයට එහා ගිහිල්ලා කොහොමද අපි මේ මුළු සමාජයටම ආදරය කරන්න ඕනේ කියන තැන සමාජගත කරන්න අවශ්‍යයි. අපි මේ මුළු විශ්වයටම අපි අසල අහල පහල ඉන්න හැමදෙනාටම අපි ආදරය කරන්න ඕනේ. මේ ගැන අදහසක් තියෙනවද? එතන එහෙම ආදරයක් අපිට වපුරන්න පුළුවන් නම් අපේ රට ලෝකය කොයි තැනකට අපිට අරන් යන්න පුළුවන්ද කියන කාරණේම පොඩ්ඩක් කතා කරමු. ඒක තමයි මම රමේෂ් කලින් කිව්වේ ආදරය කියන සංකල්පය එහෙම තරුණියෙකුටයි වත් අම්මා තාත්තටවත් තමන්ගේ බල්ලටවත් නැතු එහා ගෙදර බල්ලටවත් නැති තමන්ගේ බල්ලට පමණක් තියෙන තමන්ගේ කුටුම්බය ඇතුළේ ඉන්න කීප දෙනාට පමණක් තියෙන ආදරය නෙමෙයි. එහෙම ආදරයකින් අපිට මේ ලෝකේ ලස්සන තැනක් කරන්න බෑ. මේ ලෝකේ පැවතෙන්නේ නැහැ එහෙම ආදරයකින්. මේ ලෝකේ පැවතෙන්නේ ඊට එහා ගිය. කියන්නේ තමන්ව අමතක කරපු තැන තමයි ආදරේ ලස්සන. නැතුව ආදරය කරන්න බෑ.
කියන්නේ ආත්මාර්ථකාමීත්වය අපි අයින් කරන්න ඕනේ. නෑ ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි මට දුකයි. මට පාළුයි. මට මේක නෑ මට අරක නෑ ඒක හින්දා මට මේක ඕනේ. දැන් ආදරේදී දැන් මම මේක පෞද්ගලික අත්දැකීමකින් මම කියන්නේ දැන් තරුණියක් හැටියට. කියන්නේ මට මගේ දුක නැති කරගන්න මම වෙන කෙනෙක්ට ආදරය කරනවා. මගේ පාළුව නැති කරගන්න මම වෙන කෙනෙක්ට ආදරය කරනවා. නමුත් ආදරය කියන්නේ එහෙම මේ කොන්දේසි මත තියෙන තැනක් නෙමෙයි. ආදරය කියන්නේ ආදරේ දැන් වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ආදරය කියන තැන කෙනෙක්ට අත්විඳින්න පුළුවන්. ඇත්ත ආදරය අත්විඳින්න පුළුවන්. තමන්ව අමතක කරලා තමන් සහ තමන්ගේ ජීවිතයේ තමන්ගේ හැඟීම් සෑම දෙයක්ම තවත් කෙනෙකුගෙන් කැප කරපු තැන විතරයි. පරිත්‍යාගය. ඒ කියන්නේ ඒක මම කියන්නේ මේ මිනිස්සෙක් කියන තැන නෙමෙයි. මිනිස්සෙක් කියන තැන නෙමෙයි. ඒ ආදරය කියන එක එහෙම නිර්වචනය කළොත් විතරයි තමන්ගේ දෙයකට ඇහෙන් කෙනෙක්ට ආදරය කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම අපි දකින්න හිමි කර ගැනීමම පමණයි. තමන්ට දෙයක් ලබා ගැනීමම විතරයි එතනදී ලෝකේ සුන්දර කරන්නවත් අපිට පෞද්ගලිකව අපේ ජීවිතය ලස්සන කර ගන්නවත් අවස්ථාව ලැබෙන්නේ නැහැ. අපි තව දේවල් කතා බහ කරන්නට අවශ්‍යයි. මේ ඒත් එක්ක මට අහන්න හිතුණා මේ දැන් තරුණියක් විදිහට කොහොමද මේ ඔය ෆැෂන් කියන එක විලාසිතා කියන එක දකින්නේ? විලාසිතා කියන එක ඒක මාරු. විලාසිතා කියන එක ඒ කියන්නේ මෙහෙම මේක එකත් එක එක්කෙනා නිර්වචනය කරන විදිහට දැන් මට විලාසිතාව කියන්නේ අපි කියමු ෆැෂන් කියන මුළු පරාසයම ගත්තොත් ඊටමත් මේ වගකීමක් සහිත පරාසයක්. ඒ කියන්නේ දැන් මම පෞද්ගලිකව කියන්නම්කො මගේ ඉස්සලා මගෙන් පටන් ගන්නම්කො. මට ඕනාට වැඩිය පුරෝලා දාලා ඒ කියන්නේ මාව හයිලයිට් වෙන්නේ නැති කිසිම ෆැෂන් එකක් මම කරන්න කැමති නෑ. ඒක තමයි මගේ ෆැෂන් ස්ටේට්මන්ට් එක. ඒ කියන්නේ මට වැඩිය මං ඇඳන් ඉන්න එක හයිලයිට් වෙනවා නම් මට ඒකෙන් වැඩක් නෑ. මොකද මම ඇඳුමක් හයිලයිට් කරන්නේ මෙන්නේ මට තියෙනවා යම්කිසි පර්සනැලිටි එකක්. මම කියන කෙනා නිර්වචනය වෙන මම කියන කෙනා කැපී පෙනෙන මාව හයිලයිට් වෙන ෆැෂන් එකක් තමයි මම කරන්න ඕනේ. ෆැෂන් මොකටද දැන් මේක විලිවසා ගැනීමත් එක්කනේ මේ කාවේ මුලින්ම අපි මේවා කරන්නේ අපේ හෙළුව වසා ගන්න. අපේ නිර්වත්භාවය වසාගෙන සමාජීය සත්‍යයක් ලෙස හැසිරෙන්න. හැබැයි ඒක අපිට පාවිච්චි කරන්න පුළුවන් වගකීමක් සහිතව. පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම කැමති නෑ දැන් කරාබුව මම දාන්නේ නෑ. මගේ ඇත්තටම කන් දෙකේ හිල් දෙකත් වැහිලා තියෙන්නේ. ඔව් කන් දෙකේ හිල් දෙකත් වැහිලා තියෙන්නේ. එතකොට මේ රත්තරන් බඩුවට ඒ කියන්නේ මට ඒවට ආසාවක් නෑ. මම කැමති නෑ මේ මම නොවන කිසිම දෙයක් මගේ ඇඳුම හරහා සමාජයට යනවට. මාව රීඩ් කරගන්න ඕනේ මම හරහා. මම කරන වැඩ හරහා. දැන් ඒ ඔය කාරණාවලට ඔබට මේ දැන් පවුලෙන් එහෙම බාධාවක් නැහැ පෞද්ගලිකව. ඇත්තටම තාත්තට ලොකු කියන්නේ මාව පේන්න ඕන විදිහ ගැන මගේ අම්මා කොහොමද පේන්න ඕන විදිහ ගැන සමාජයට පෙන්වන්නේ ඕනේ කොහොමද කියන පිළිබඳ ඉතාමත් නිශ්චිත කියවීමක් තිබ්බා. ඒක ඇතුළේ තමයි අපි එන්නේ. ඒක ඇතුළේ තමයි මගේ මේ චින්තනය හැදෙන්නේ. ඒ කියන්නේ එයා අපිට කිව්වා අඳින්න ඕනේ මෙහෙමයි. මාත් එක්ක එළියට යනවා නම් මෙහෙම තමයි එන්න ඕනේ. මේ විදිහට අඳින්න. එතකොට එයාගේ ආభాෂයත් එක්කම මම මගේ මේ ස්ටයිල් එක මම හදා ගන්නවා. මගේ ෆැෂන් එක මම හදා ගන්නවා. එතනදී මම කියන්නේ මෙහෙමනේ තමන් කවුද කියන එක පෙන්වන්න පුළුවන් හොඳම විදිහක් නෙමේක. තමන් අඳින එක දැක්කහම අපිට රීඩින් එකක් ගන්න පුළුවන් මේ මිනිස්සයා මොන වගේද කියන එක. ඒකයි මම කියන්නේ මේකට වගකීමක් තියෙනවා. දැන් මම යම්කිසි සංකල්පයක් මම එළියට දානවා නම් ඒක මම ඉන්න විදිහ මම අඳින පළඳින විදිහ ඒක තමයි මගේ ෆැෂන් එක. ෆැෂන් එක කියන්නේ දාන ඇඳුම විතරක් නෙමෙයි. තමන් ඉන්න විදිය, තමන් කතා බහ කරන විදිය, මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන විදිය. තමන් සමාජෙ කොහොමද ඉන්නේ ඒකත් ෆැෂන්. දැන් මම මෙහෙම දෙයක් අහන්නම් මේ දැන් තාත්තා ගැන කතා කරොත් තාත්තගේ පොඩි වෙනසක් තියෙනවනේ ඔක. දැන් මම කලින් තාත්තත් එක්ක වැඩසටහනක් කරා මම කතා කරා. එතුමා අඳින පළඳින විදිහ ටිකක් වෙනස්. ඒ කියන්නේ අදාළ තැනට එතුමාට කැමති විදිහට තමයි යන්නේ. දැන් මේක න දුව විදිහට කොහොමද හිතන්නේ? ඔබ කොහොමද ඒක අත්දැකීමක් විදිහට දකින්නේ? එහෙම තමයි යන්න ඕනේ. තමන් කැමති ඇඳුම තමයි තමන්
අඳින්න ඕන. දැන් මෙහෙම සමහර තැන් වලට එහෙම යන්න බෑ. හැබැයි ඔය ඕන තැනකට Taman කැමති විදිහකට ඇඳන් යන්න පුළුවන් වෙන විදිහේ මිනිස්සෙක් වෙන එක කොයිතරම් වැඩක්ද? අනිවාර්යයෙන්. දැන් අජිත් පෙරේරා ෂෝට් එකයි ටී-ෂර්ට් එකයි නියඳින්නේ කළු ටී-ෂර්ට් එකයි කොළ පාට ෂෝට් එක. සාමාන්‍යයෙන් හෝටල් එකකට ඇතුළට ගන්නෙ නැහැ. හැබැයි අජිත් පෙරේරාව ක්වෙස්චන් කරන්නේ නැහැ කවුරුත් මේ ලංකාවේ කිසිම තැනක. ඇයි එයාගේ තත්ත්වය එයා කවුද එයාගේ පර්සනැලිටි එක සහ එයා මේ රටේ එයාව පොසිෂන් කරගන්න තැන සමාජයේ එයාට හදාගත්ත තැන එයාට හදාගත්ත නමත් එක්ක එයාව කවුරුත් ක්වෙස්චන් කරන්නේ නැහැ. මම කියන්නේ ඒ තැනට එතකොට ෆැෂන් කියන්නේ nothing. එතකොට එයා අඳින්න කොට කලිසමයි ටී-ෂර්ට් එකයි තමයි බ්‍රෑන්ඩ් එක එයාගේ. ඒක කවුරුත් ක්වෙස්චන් කරන්නේ මම කියන්නේ හැම මිනිස්සයම මෙතනට යන්න ඕනේ. තමන්ට යම්කිසි විදිහකට අඳින්න ඕන නම් තමන්ගේ ඇඳුමෙන් ඒක ලඝු කරන තැනට ගේන්න ඕනේ නැහැ. කවුරුත් අපි දිහා මෙහෙම හිතයි මෙහෙම බලයි කියන එක අපිට අදාළ වෙන්නේ. ඒක හරි දීන මානසිකත්වයක් නේ. හැබැයි මේ සමාජයේ ඒක ක්වෙස්චන් නොකරන තැනට ගේන්න නම් ඒකට යන්න ඕන මාර්ගයක් තියෙනවා. ඒකට කරන්න ඕන දායකත්වයක් තියෙනවා මේ සමාජයට. එතනට එලිජිබල් වුණාන් පස්සේ ඔය ඇඳන් ඉන්න එක ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඒක අදාළ නැහැ. ඔව් මේ කතාබහ අපේ ගොඩනගන්න ඇත්තටම අපිට අවශ්‍යයි අපේ සමාජය මේ තියෙන තත්ත්වයෙන් ඉතාමත් යහපත් තැනකට අරගෙන එන්න. මිනිස්සු හිතන විදිහයි ඉස්සෙල්ලම වෙනස් කරගන්න අවශ්‍ය වෙන්නේ. ඒ නිසාම තමයි අපි මේ කතාබහ මේ විදිහට විවිධ කාරණා වලින් වෙනස් විය යුතු තැන් අපි හදාගෙන ඉස්සරහට යා යුතු තැන් පිළිබඳව කතා කරන්නේ. ඇත්තටම අපි විශ්වාස කරනවා මේක මේ අර මම කලිනුත් කිව්වා වගේ තරුණ පරපුරෙන් තමයි මේ පාසල් උසස් පෙළ පන්තියේ සහ ඊට පල්ලෙහා පන්තියේ ඉඳලම මේ කටයුත්තට අපි දායක විය යුතුයි කියන තැන. ඒත්තත් එහා ගිහිල්ලා ඔබ සිද්ධ කරන වැඩ පිළිවෙලක් තිබෙනවානේ. මේ ජීවිතේ අපිව හඳුනා ගන්න පුංචි දරුවන්ට පාර කියන අඩිපාරක් හදන තැනක් ඔබ සිද්ධ කරගෙන යනවා. මේකේ වැඩ කටයුතු කොහොමද මේ දවස්වල? ඔව් ඇත්තටම මේ දවස්වල දැන් අපි දැන් තාත්තගේ ඒ thinking hand school of pottery එක ගැන තමයි ඔයාලා කියන්නේ. ඒ කියන්නේ මැටි කියන අමුද්‍රව්‍ය හරහා මම කලින් මේ අවස්ථාවෙත් කතා බහේදීත් කිව්වා අපිට පදනම් අධ්‍යාපන ක්‍රමවේදයක් අවශ්‍යයි. ඒ කියන්නේ අපි කුඩා කාලේ ඉඳන්ම දරුවෝ හිතන්න ඕන ක්‍රමවේද හිතන්න පටන් ගන්න තැන පදනම් අධ්‍යාපන ක්‍රමවේදයක් සකස් කරන්න මැටි කියන අමුද්‍රව්‍ය අපිට ඉතාමත් සුවිශේෂී අමුද්‍රව්‍යයක්. ඒක පාවිච්චි කරන්න පුළුවන් නිර්මාණශීලීත්වය මානුෂීකරණය කරන්න නිර්මාණශීලීත්වයට තෝතැන්නක් හදන්න. ඉතින් ඒක ඇත්තටම දැන් අපි ඊළඟ ස්කූල් එකේ ඊළඟ අවධියේදී ඉන්නවා. ඒ කියන්නේ තාත්තගේ අපි ඇත්තටම වර්ක්ෂොප් එක දැන් ලොකේට් කරලා තියෙන තැන අපි වෙන තැනකට යනවා. ඒක ගොඩාක් අක්කර දෙකක විතර රබර් වත්තක් වගේ තැනක්. එතනදී හැමෝටම අපිට දරුවන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව ඒ තැන පාවිච්චි කරන්න පුළුවන් විදිහට ඇක්සෙසිබල් විදිහට හදාන්න තමයි ඊළඟ ව්‍යාපෘතිය යන්නේ. ඔව්. ඇත්තටම මම ඒ කාරණා අපි පහුගිය වැඩසටහනෙත් කතා කරා. මොකද නමුත් අපි මේ කාරණේ ටිකක් ඉහළට කතා කරන්නට ඕන ටිකක් උලුප්පා දක්වන්න අවශ්‍යයි කියලා මට හිතුණා. ඒක නිසාම මම ඇහුවේ. මොකද ඕන කෙනෙකුට මේකට සහභාගී වෙන්න පුළුවන්. මොකද දැන් ඔබ කියන විදිහට සහ අපි විශ්වාස කරන විදිහට පුංචි දරුවෝ මේ හිතන විදිහ අපි ඒගොල්ලන්ට අලුතෙන් ඔළුවට කාවත් දාන්න පුළුවන් අවස්ථාවක් මම හිතන්නේ නේද? ඒ කොහොමද Taman ඉස්සරහට ගමන් කරන්න ඕනේ මොන වගේ අධ්‍යාපනයක්ද ලබන්න ඕනේ කියන කාරණා පිළිබඳවනේ උතන කතා කරන්නේ නේද? ඔව් ඔව්. ඒ කියන්නේ දැන් උදාහරණයක් හැටියට අපේ මැටි කර්මාන්තය තුල. ඒ කියන්නේ මැටි කර්මාන්තය තුල මේ මැටි බඩු වලින් එහාට ගිය කාර්යභාරයක් ඉතාමත් වගකීමක් සහිත කාර්යභාරයක් මේ මැටි කියන අමුද්‍රව්‍ය හරහා කරන්න පුළුවන්. දැන් අපේ අධ්‍යාපන සමස්ත අධ්‍යාපන ක්‍රමවේදයේ තියෙන ගැටලුවක් තමයි නිර්මාණශීලීත්වයට තැනක් නැහැ කියන එක. සහ මේ අධ්‍යාපන ක්‍රමවේදය තුල ළමයාව අඳුරගෙන ළමයාගේ තේරුම් අරගෙන ළමයාට පාර කපන අධ්‍යාපන ක්‍රමවේදයක් නෙමෙයි තියෙන්නේ. එතනදී තමයි ගිහිලා අවුරුදු 20කින් 30කින් ගියාන් පස්සේ ඉතාමත් මානසික වශයෙන් පීඩනයට පත්වෙච්ච පුද්ගලයෝ මේ සමාජයේ ඇති වෙන්නේ. යන තැන් වල අර බෝඩ් කෑලි උස්සගෙන පාරවල ඉන්නේ එහෙම පිරිස්. ඔව් එහෙම පිරිස්. එහෙම පිරිස් සමාජීය වශයෙන් උත් මානසික වශයෙන් උත් ඊට පස්සේ ඒ ඉන්න හැමතැනම මේගොල්ලෝ ස්ට්‍රෙස් එකේ ඉන්නේ. හැබැයි ඉතින් මුළු රටේම තත්ත්වය ඒක තමයි. මුළු රටේම තත්ත්වය ඒක තමයි. ඉතින් මමත් ඒ ස්ට්‍රෙස් එකේ ගියපු කෙනෙක්නේ. ඉතින් මම කියන්නේ මේ මට ගේන්න ඕන තැන මේ මැටි මට පොසිෂන් කරන්න මැටි කියන රෝ මැටීරියල් එක පොසිෂන් කරන්න ඕන තැන ඒක මට.
ඒ කියන්නේ මේක තුල තියෙනවා මහා ජාතික අරමුණකට සපෝට් කරන්න පුළුවන්. ඔළුව හදන්න පුළුවන් මිනිස්සු නිර්මාණය කිරීමේ හැකියාවක් තියෙනවා මේ අමුද්‍රව්‍ය හරහා. අතරම මේ සමාජය ගැන දකින විදිහ මිනිස්සුන්ට දැන් අපි මේ කතා බහේ ප්‍රධාන අරමුණ මේ ආදරය කියන සංකල්පය. ආදරය කියන සංකල්පය. සමාජගත කරන්න ඒක ඇත්තටම හරි ප්‍රබල විදිහට අපිට දියුණු කරන්න පුළුවන් තැනක්. ඒ නිසාමයි ඔබත් ටිකක් හිතන්න මේ වැඩසටහන බලන පිරිසට අපි කියන්නේ මේ කටයුත්තට ඔබේ දරුවා යොමු කරන්න. දැන් අපි දකිනවානේ විවිධ තැන්වලට යොමු කරන ඔය පුංචි වයසේ ළමයි සෙල්ලම් කරන්න. ඒ දේවලුත් හොඳයි. ඒත් එක්කම මේ කටයුත්තටත් යොමු කරන්න කියන කාරණා අපි මතක් කරනවා. මොකද අපේ අනාගතය දැන් අපි පුංචි කාලේ අපි තීන දැක්කා අපි තරුණ වෙනකොට අපිට අවුරුදු 30ක් 35ක් වෙනකොට අපේ රට මෙන්න මේ තැන තියෙයි. නමුත් එහෙම පෙනීමක් නැහැ අපිට නේද? රමේෂ් අපිට ඕනේ මානුෂීය මිනිස්සු. මානුෂීය දරුවෝ ඕනේ. සංවේදී දරුවෝ ඕනේ. අම්මව තාත්තව ගිහිල්ලා මහලු මඩමට දාන්න දරුවෝ නැහැ අපිට. සතා සිව්පාවට පයින් ගහලා ඊට පස්සේ ගහ කපලා පොළව හාරලා තමන්ගේ කුට්ටිය තර කරගන්න මිනිස්සු වැඩක් නෑ අපිට. එහෙම දරුවෝ වැඩක් නෑ. ඇත්තටම මම කලින් කතාවෙත් කිව්වා මේ අම්මලා තාත්තලා බය වෙන්න ඕනේ මේ සමාජෙට දරුවෙක් වදලා දාන්න. මොකද මේක ඒ තරම් භයානක තැනක් වෙලා ඉන්නේ. කවුරු කොයි වෙලාවෙ ගිල ගනීද කියලා දන්නේ නෑ. අපි බලාපොරොත්තු වෙන තැනට දරුවා යවන්න බැරි නම් අපිට බලාපොරොත්තු වෙන සැප සම්පත් දරුවට දෙන්න බැරි නම් මේ රට ඇතුලේ ඔබ කියන කාරණේ ඇත්ත එකගයි මම. අනිවාර්යෙන්. ඒ කියන්නේ ඔය කියන මානුෂීය දරුවා හදාගන්න මේ අධ්‍යාපන ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. අනිවාර්යෙන්ම මේ කතා බහ පිළිබඳව ඔබ හිතන්න. අපි සාමාන්‍යයෙන් ගෙනෙන වැඩසටහන් වලට වඩා ටිකක් වෙනස් විදිහේ වැඩසටහන් මේ විදිහට අපි නිර්මාණය කරන්නේ මම අර කලිනුත් කිව්වා වගේ මේ සමාජය යහපත් කරන්න ඕන කියන කාරණාවත් එක්ක අපි මේ දේවල් කතා කරන්නේ ඔබගේ ජීවිතයත් එක්ක ඔබ මීට කුඩාවදී ලැබපු අත්දැකීම් එක්ක සහ මේ දැන් හිතන විදිහත් එක්ක මේ කතා බහ ගොඩනගෙන අතරතුර මේ මට හිතෙනවා කතා කරන්න මේ ඔබ කොහොමද මේ සාමාන්‍යයෙන් විවේක කාලය ගත කරන්නේ? විවේක කාලේ ඇත්තටම මට විවේකයේ ගෙන දෙන්නෙත් වැඩම තමයි. මම වැඩ කරන අතරතුර මම ගොඩාක් ඇත්තටම සින්දු අහනවා. ඒ කියන්නේ මට ඒකෙන් මනසට ඒ කියන්නේ මම කලාව කියන එක මම සින්දු කියන්නේ ඒ කියන්නේ මියුසික්. ඒ කියන්නේ මට ඇත්තටම කලාව ඉතාමත් ජීවිතයට සමීප කෙනෙක් මම. ඒ කලාව ඇතුලේ මම ලොකු විවේකයක් ගන්න. මම කරන හැම වැඩක් තුළම මම ලොකු විවේකයක් මට ලැබෙනවා රමේෂ්. ඒ කියන්නේ මම ඒක ගන්න නිකන් මොකද මම කරන දේ මං ආසාවෙන් කරන්නේ. දැන් මම කරන්නේ ආසයෙන්. ඒ ආස දේ තමයි ඔය කියන මහා අරමුණට වැඩ කරන එක. එතකොට මම ගෘහ නිර්මාණ ශිල්පය ගත්තත්, මම පොටරි ස්කූල් එකේ ගත්තත්, ඊළඟට මම මැටි ව්‍යාපාරය ගත්තත් තාත්තගේ ඒ තුනම මම ආසාවෙන් කරන්නේ මොකද මම ආස අරමුණ වෙනුවෙන් තමයි මේ තුනම මෙහෙවන්නේ. ඉතින් මට ඒක ඇතුළේ ලොකු විවේකයක් ලැබෙනවා. මම නිකන් ඉන්නකොට උත්තරේ තමයි මම ගොඩක් මේ සින්දු අහනවා, කලාව රස විඳිනවා, ඒ වගේ දේවල් කරනවා. නමුත් මට මහා විවේකයක් ලැබෙනවා මගේ මහා අරමුණ වෙනුවෙන් වැඩ කරන එක. අන්න ඒක හොඳ කාරණයක් ඔබ මතු කරේ. Taman කරන දේ අපි ආසාවෙන් කරන්න ඕනේ. රැකියාවක් වුණත් අපි තෝරගන්නට ඕනේ. ඒක අපිට වදයක් වෙන දෙයක් නෙවෙයි. අපේ ජීවිතේම කොටසක් බවට පත් කරගෙන කරන්න පුළුවන් දෙයක්. එතකොට මේ අපට අර කියපු අරමුණට ළඟා වෙන්න එක අභිප්‍රේරණයක් ඒකත් සිද්ධ වෙනවා. අනිවාර්යයෙන්. දැන් සාමාන්‍ය පොත්පත් කියවන එක කොහොමද කරනවද? පොත්පත් කියවන එක ගොඩක් ඒ කියන්නේ මම දැන් ආචාර්ය උපාධිය හදාරන එකේදී මට යම්කිසි කියවීමක් කරන්න වෙනවා. නමුත් ඇත්තටම මම ගොඩාක් කියවපු එහෙම මිනිස්සෙක් නෙමෙයි රමේෂ්. එහෙම ගොඩාක් කියවපු මිනිස්සෙක් නෙමෙයි. නමුත් මම යම්කිසි පොතක් පරිශීලනය කරනවා නම් මම ඒක ඇතුලේ බලන එක දෙයක් තියෙනවා. මේ මිනිස්සයා දැන් අපි පොතේ කතුවරයා ගත්තොත් මේ මිනිස්සයා අපිට කියන්න හදන්නේ මොකද්ද කියන එක. ඔව්. ඒ හරය මම ගන්නවා. ඒ හරය මම ගන්නවා. නමුත් මම ගොඩාක් කියවපු එහෙම දැනුම පස්සේ යන චරිතයක් නෙමෙයි. මොකද යම් එක යථාර්ථයක් යම්කිසි හරයක් තේරුම් ගත්තාන් පස්සේ මේ ලෝකේ වැඩ කරන විදිය, මේ මිනිස්සයාගේ හිත වැඩ කරන විදිය තේරුම් ගත්තාන් පස්සේ ඒක කොතනට දාලා බැලුවත් ඒ ෆෝමියුලා එකම තමයි. අනිත් කාරණේ මේ කොහොමද මේ ආගම තාම කොහොමද ආගමක් අදහනවද කොහොමද? ඔව් මම උපතින් බෞද්ධයෙක්. බුදුරජාණන් වහන්සේගේ නිර්මල බුද්ධ ධර්මයට
කම්පීට් කරන්න වෙන කිසිම ආගමක් දර්ශනයක් නැහැ. ඒ කියන්නේ බුද්ධ දර්ශනය තුල තියෙන්නේ ඔයා මම මේ වටේ තියෙන හැම දෙයක්ම කුඩා කෑලි වලට කඩලා ඒක හැදිච්ච විදිය, ඒක ඩිකන්ස්ට්‍රක්ෂන් කියන මෙතඩොලොජි එක තමයි ඒකේ තියෙන. බුදුහාමුදුරුවෝ මේක හැදිච්ච විදිය කිව්වා. මෙන්න මෙතනයි ප්‍රශ්නේ තියෙන්නේ, මේකයි උත්තරේ, මෙන්න මේකයි මාර්ගය, මේකේ ඵලයක්. ඒක තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ. ඉතින් මම මේ දර්ශනය මම හරයට බොහෝසේ ගරු කරනවා. ඒ හරය තුල මට යම්කිසි කිවීමක් තියෙනවා ලෝකෙත් එක්ක. ඉතින් මට සැබෑ බෞද්ධයෙක් වෙන්න නම් ඒකේ ප්‍රායෝගික බෞද්ධ දර්ශනයේ ඉන්න එපා. ඉතින් ඒ මාර්ගය තමයි යන්නේ මම. අනිවාර්යෙන්ම මොකද ඒ කාරණේත් වැදගත් වෙන අපිට ගොඩ නැගෙන්න සාමාන්‍යයෙන් යම් කියවීමක් තියෙන්න ඕනේ. අපිට යම් අදහන දෙයක් තියෙන්න ඕනේ. පදනමක් තිබෙන්න ඕනේ පැහැදිලිවම. දැන් ඊළඟ කාරණේ මම දැන් මේ ටිකක් මේ දවස්වල කතා කරන කාරණයක් එක්ක අපිට මේ ඕන තැනකින් කතා කරන්න පුළුවන් මේ කතා බහ ඇතුලේ. දැන් මේ දවස්වල කොරෝනා ප්‍රශ්නෙත් තියෙනවානේ. ඔව්. දැන් අපි ටිකක් පරිස්සම් වෙන්න ඕනේ අපි හැමදෙනාම. මේ ගැන මොකද්ද හිතෙන්නේ මේ? ඔව් කොරෝනා ඇයි කියලා කවුරුත් හිතුවේ නෑනේ. ඔතන වැදගත් කාරණේ මේකයි. කොරෝනා ඇයි කියලා කවුරුත් හිතුවේ නෑ. සුනාමි ඇයි කියලා කවුරුත් හිතුවේ නෑ. මෙහෙම වසංගතයක් ඇවිල්ලා මිනිස්සුන්ගේ ආර්ථික තත්ත්වය මේ කියන්නේ මේ අපි හැමෝම මේ ඇවිල්ලා ඉන්නේ මේ ජීවත් වෙන්න හැමදාම ඉන්න බලාගෙන. ඒක තමයි අපි වැරද්දගත්ත තැන. හැමදාම ජීවත් වෙන්න බලාගෙන ආපු කුහක මිනිස්සු ටිකක් තමයි මේ තත්ත්වෙට හේතුව. තණ්හාව තමයි මේ තත්ත්වෙට හේතුව. ඒ කියන්නේ අපි දන්නේ අපි හිතන හිතුවිල්ලකින් අපි කරන සෑම ක්‍රියාවකින්ම අපිට ආයෙ ඒක කැරකිලා එනවා කියලා. ඒක දන්නේ නැහැ. ඉතින් මේ වගේ තත්ත්වයක් ආවහම අපේ මිනිසුන්ට තියෙන ප්‍රශ්නේ තමයි රමේෂ් අපි සර්වයිව් වෙන්න දන්නේ නැහැ. කෑම ටික නැහැ. ගෙයින් එළියට මේ බහලා මොකද්ද කරන්න කියලා දන්නේ නැහැ. කෙලින්ම පරිසරයෙන් ඩිස්කනෙක්ට් වෙලා තියෙන්නේ. ඉතින් කියන්නේ නන්නත්තර වෙනවනේ සුද්ධ සිංහලෙන්ම කිව්වොත්. ඒකට හේතුව තමයි අපේ මිනිස්සුන්ට බේසික් ස්කිල්ස් නැහැ. මේ මුළු සමස්ත සමාජ ක්‍රමේනුත් අධ්‍යාපන කර්මේනුත් හදන්නේ ඇඩ්වාන්ස් ස්කිල්ස් තියෙන මිනිස්සු. ඇඩ්වාන්ස් ස්කිල්ස් කියන්නේ මොනවද? මැතමැටික්ස් දන්න කට්ටිය ඉන්නවා. සයන්ස් දන්න කට්ටිය ඉන්නවා. සිංහල සමාජ අධ්‍යයන ඔය කියන විෂය දැනුම දන්න කට්ටිය ඉන්නවා. නමුත් සමාජ සර්වයිව් වෙන්න බෑ. මේ වගේ මේ ව්‍යසනයක් ආවොත් ක්‍රයිසිස් සිටුේෂන් එකක් ආවොත් ඒකට දෙන්න පුළුවන් රෙසිලියන්ට් මිනිස්සෙක් නෑ. රෙසිලියන්ට් කියන්නේ මොකක්ද දන්නවද රමේෂ්? ඕනම ප්‍රශ්නයක් ආවොත් එන ප්‍රශ්නෙත් එක්ක එයා ඇඩැප්ට් වෙලා ගානට ආයි නැවත හිටපු තත්ත්වයට රිවර්ට් බැක් වෙනවා. ඒකෙන් විනාශ වෙලා යන්නේ. ඒ විනාශ වෙන්නේ නැති වෙන බේසික් ස්කිල්ස් තියෙන්න ඕනේ. ඒ මිනිස්සයා ආපු පදනම පාරක් හොඳට පැහැදිලිව පේන්න ඕනේ. ඒ පාර තිබුණොත් තමයි මේ මිනිස්සයාට ආපස්සට එන්න පුළුවන් ඒ පාරදී. එයාට ඉන්බිල්ට් ස්කිල්ස් තියෙන්න ඕනේ රමේෂ්. රයිට් මේ වගේ තත්ත්වයක් ආවොත් මොකද කරන්නේ? එයා ඒකෙන් විනාශ වෙලා යන්නේ ඩැමේජ් වෙන්නේ. දැන් ආර්ථික තත්ත්වෙට මිල වෙලා තින්නේ මොකද? සමාජ තත්ත්වයට මොකද වෙලා තින්නේ? සංස්කෘතික ගැටලුත් ඇති වෙනවනේ මේක ඇතුලේ. පැහැදිලි. දැන් කෙනෙකුට මේ කාරණය දැන් මම හිතන්නේ දැන් මාස 10ක් 11කට වැඩි මේක ලෝකෙට ඇවිල්ලා මේක මේ කාරණේ අහන්නේ ඔබගේ අදහස් දැනගන්න. මේක මේ ලෝකයේත් එක්ක ගත්තම නිකන් මේ වෛරස් එක සමාජගත වීම මේ ව්‍යාපාරික පදනමකින් අපිට බලන්න බැරිද මොකක් හරි වෙන ප්‍රශ්නයක්ද මේ තියෙන්නේ කියලා ඔබට හිතෙන්නේ නැද්ද? ඔව් ඒ වගේ කියවීම් ගොඩාක් දැන් ඔයක තියෙනවානේ මේ දේශපාලන බලකඳ වුරුත් එක්ක චීනය, ඇමරිකාව, රුසියාව ඒ බලකඳ වුරුත් එක්ක මේ ව්‍යසනයේ මෙහෙම ඇති වුණේ කොහොමද කියන කියවීම තියෙනවා. විවිධ අර්ථකථන තියෙනවා. නමුත් ඕකෙන් අපි ගන්න ඕනේ මේක. දැන් ඇවිල්ලා තියෙන්නේ පුද්ගලයාට ඇවිල්ලානේ තියෙන්නේ. දැන් පුද්ගලික මට්ටමින්, පෞල් මට්ටමින්, සමාජීය මට්ටමින් මේ වගේ ව්‍යසනයකට මුහුණ දෙන්නේ කොහොමද කියන එක. දැන් ඒක අපි කොහොමද නිර්මාණය කරගත යුතු තැන දැන් අපිට දැන් මෙතන වැරදිලා ඉවරයි. දැන් ඊළඟට කොහොමද අපි දැන් මේකට මුහුණ දෙන්න ඕනේ කියලා ඔබට අදහසක් තියෙනවද? සහ ඉදිරි පරම්පරාවට මේක පුරුදු කිරීමේ වැඩපිළිවෙල ගැන පොඩ්ඩක් අධ්‍යාපන ක්‍රමය ඇතුලේ තමයි ඔය කියන රෙසිලියන්ට් මිනිස්සයා. ඒ කියන්නේ ඔරොත්තු දෙන මිනිස්සයා හදන්න පුළුවන්. ඔය උත්තරේ හොයන්න බෑ මේ
ඔයාටයි මටයි මෙතන ඉඳගෙන රමේෂ්. ඕක ජාතිකව හොයන්න ඕන උත්තරයක්. නැෂනල් රෙසලූෂන් එකක් එන්න ඕනේ. පොලිටිකලි ඩ්‍රිවන් රෙසලූෂන් එකක් වෙන්න ඕනේ. ඕකට අයිති වෙනවා අධ්‍යාපන ක්‍රමය. ඕකට අයිති වෙනවා හෙල්ත් සිස්ටම් එක. ඕකට අයිති වෙනවා සම්පූර්ණ ජාතික ප්‍රතිපත්තීන් ඕකට අයිති වෙනවා. කොහොමද ඔය ප්‍රශ්නේ විසඳන්නේ කියන එක. දැන් ඔය අපි දැන් ගිය වැඩසටහනේදීත් අපිට අවසානයකට එන්න හම්බුනේ මේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන වැරද්ද. ඔබ මීට කලිනුත් ඔබ ඒ ගැන ලොකුවට කතා කරලා තිබෙනවා. දැන් පැහැදිලිවම අපිට පේන්නේ මේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන වැරද්ද. ඒකට විකල්පයක් විදිහට මේ දැන් මට හිතෙන අදහසක් ඔය මිනිස්සු සමාජයත් එක්ක පරිසරයත් එක්ක ගමත් එක්ක ගැටීම ඇති කරන්න කියන තැනත් එක්ක ඔය දහම් පාසල් අධ්‍යාපනයට මීට වඩා දෙයක් කරන්න පුළුවන් කියලා ඔබ හිතන්නේ? නෑ දහම් පාසල තමයි කෑවේ ඕක. මම ඒක බොහොම කියනවා මේ බොහොම අවධාරණයෙන් කියනවා රමේෂ් දහම් පාසලේ උගන්වන්නේ හරි ධර්මය. බෞද්ධ දර්ශනය නෙමෙයි උගන්වන්නේ. මගේ පෞද්ගලික අත්දැකීම ගත්තොත් දහම් පාසල කියන එක ඇතුලේ ළමයින්ට ධර්මය එපා කරන විදිහක් තමයි දැන් තියෙන්නේ. හරි බුද්ධ ධර්මය උගන්වන්න. සීලය, විනය ඊට පස්සේ මේ ලෝකේ ධර්මය හරහා කියවන්න හේතුඵල දහම ඔක්කොම කියවන්න මේ දහම් පාසලෙන් කරන්න ඕනේ තාමනුස්සයට ආදරය කරන එක උගන්වන්නේ සංවේදී මිනිස්සයා උගන්වන්නේ ඕකනේ බුදුහාමුදුරුවෝ කතා කරේ. ඉතින් දහම් පාසලේ වෙනම උගන්වන්න දෙයක් නැහැ. හරියටම ඔය අපේ සංඝරත්නයේ දන්නවනේ මේ දහම් දැනුම ධර්මයේ හරය මොකක්ද කියලා අරගෙන ඒ ධර්මයේ හරය අපේ ජාතික අධ්‍යාපනයට පදනම් කරගන්නවා නම් අනිවාර්යයෙන්ම මේ මානුෂීය මනුස්සයා නිර්මාණය කරන්න කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. කතා කරන්න දේවල් ඇතුලේ අවසානයේදී අපිට එන්න වෙන්නේ මේ ක්‍රමයේ වෙනස් වීමක් අවශ්‍යයි කියන තැනට පැහැදිලිව අධ්‍යාපනය හෝ වේවා අනිත් සෑම දෙයකින්ම අපි උදේ නැගිටලා රාත්‍රියට නිින්දට යන තෙක්ම මුහුණ දෙන සෑම දෙයක්ම වෙනස් විය යුතුයි. එවිටයි අපේ සමාජයේ යහපත් තැනක් බවට පත් කරගන්න ඕන. අවසාන වශයෙන් මම අහන්නේ දැන් ආත්තත් එක්ක සහ ඔබ දෙන්නත් එක්ක කරන මේ විශාල වැඩපිළිවෙලක් තියෙනවානේ. අපේ රටේ නාමය ලෝකයට පවා ගෙනියන්න මේ කටයුත්තෙන් හැකියාව ලැබුණා. මේ ඔබගේ මේ මැටි කර්මාන්තය ව්‍යාපාරය මෙහි නවතම තත්ත්වය කොහොමද? මොකක්ද දැන් මේ අලුත්ම වැඩපිළිවෙල? අලුත්ම වැඩපිළිවෙල තමයි අපි දැන් අවුරුදු 30ක් තිස්සේ තාත්තා මේ ව්‍යාපාරය අරන් ඇවිල්ලා තියෙනවා. මේක මේ ව්‍යාපාරයේ අපි නිර්මාණය කරන මැටි බඩු කියන එක තවදුරටත් අපේ සමාජයට ලං කරන්න. මොකද මේක එක සමාජ පන්තියකට හිර වෙච්ච ස්වභාවයක් දක්නට ලැබෙනවා මේ අවුරුදු 30 පුරාම. එතකොට මේක පුළුවන් තරම් මේ නිර්මාණයන් සමාජගත කිරීමේ වගකීම මට පැවරිලා තියෙන. ඇත්තට මම මටම බලෙන් පවරගත්ත වගකීමක්. මොකද මේ කර්මාන්තය මේ නිර්මාණයන් තවදුරටත් අපේ ලාංකීය මිනිසුන්ගේ ජීවිතයට ලං කරන්නේ කොහොමද කියන එක. තවදුරටත් මේක මිනිසුන්ට affordable. ඒ කියන්නේ දැරිය හැකි මිලකට අපේ මේ නිර්මාණයන් මැටි කර්මාන්තයේ අපි මැටි ව්‍යාපාරයේ මේ කරන නිර්මාණයන් මිනිස්සු අතරට ගෙනියන්නේ කොහොමද කියන එක ඉතාමත් විශාල වගකීමක් මට පැවරිලා තියෙනවා. සහ දැන් නූතන ලෝකයක් එක්ක මේක ඊළඟ තැනට ගෙනියන්නේ කොහොමද කියන එක ව්‍යාපාරයේ ඒකත් වගකීම මම බාරගෙන තියෙනවා ඉස්සරහට අරන් යන්න. ඔව් ඒ කටයුතු තමයි මේ දවස්වල ප්‍රධාන වශයෙන්ම මේ ව්‍යාපාරය සිද්ධ කරන්නේ. ඉතින් යශෝදා මේ අපිට ලැබී තියෙන කාල වේලාවත් අවසන් වෙනවා. අවසාන වශයෙන් මේ මැටි බඩු හදන්න කැමතිද කොහොමද? සාමාන්‍ය හදනවද නිකන් නෑ. ඔයා රමේෂ් මගෙන් ඇහුවොත් එහෙම මං හදලා තියෙන බඩුවක් පෙන්වන්න කියලා මට පෙන්වන්න දෙයක් නෑ. මට පෙන්වන්න දෙයක් නෑ. ඔව් මම මැටි බඩු හදන්න ආස නෑ. මොකද මට අපි යම්කිසි මැටි කියන අමුද්‍රව්‍ය භාවිතා කරලා යම්කිසි නිර්මාණයක් කරනවා නම් ඒ නිර්මාණකරණය කිරීමේ process එක කියන්නේ ඩිසයින් process එක සහ ඒකත් එක්ක මිනිස්සයා නිර්මාණයත් එක්ක බැඳෙන විදිහ සහ ඒකත් එක්ක ස්වභාව ධර්මයත් එක්ක තමන්ගේ මනසත් එක්ක ඒ කරන සංවාදය තමයි මට වැදගත්. ඒකින්ද මම end product එකකට මේ මැටි කර්මාන්තය සහ මැටි කියන අමුද්‍රව්‍ය වටිනාකම ලඝු කරන්නේ නැහැ. ඒකින්ද මම ආස නැහැ. මොකද ඔය හදන මැටි බඩුව කිසිම දෙයක් පර්මනන්ට් නැහැනේ. නමුත් ඒකත් එක්ක මගේ
මනෝභාවය මම වගා කරන විදිහ මම ලෝකෙත් එක්ක ඒ මොකක් යම්කිසි නිර්මාණයක් කිරීම හරහා මම මේ ලෝකෙත් එක්ක මාගේ මනසත් එක්ක විශ්වයත් එක්ක කරන සංවාදය තමයි මට වැදගත්. ඒක තමයි මම ඉස්සරහට ගෙනියන්නේ. ඒක තමයි මම අධ්‍යාපන ක්‍රම විදිහට දානවා කියන්නේ. ඒකින්ද මට මැටි බඩු හදන එකේ කිසිම සතුටක් නෙමෙයි නෑ. නමුත් කර්මාන්තයක් හැටියට පවත්වාගෙන යන්න ඒක කරන්න ඕනේ. මිනිස්සු ඒ කර්මාන්තය අගය කරන්න ඕනේ. ඒ සඳහා ව්‍යාපාරිකව කරන්න ඕන සියලු වගකීම් කරන්න මම බැඳිලා ඉන්නවා. අනිවාර්යෙන්ම ඉතින් අපිට ලැබී තිබෙන කාල වේලාවත් එක්ක අපි යම් කතා බහක් ගොඩ නැගුවා කියලා විශ්වාස කරනවා මේ සමාජයේ යහපත් තැනකට අරගෙන එීමයි අපි හැමදෙනාගේම උත්සාහය. ඉතින් අර කෙනෙකුට කියන්න පුළුවන් මේ මැටි කර්මාන්තය අපි මේ සමාජගත කරන්න මේක ව්‍යාපාරයක් විදිහට සමාජගත කරන්නම කරන උත්සාහයක් විතරක් කියලා. නෑ එතනින් එහාට ගිහිල්ලා මේ තුලින් මේ කලාව මේ විෂය යහපත් විදිහට දැකලා මේ තුලින් යහපත් සමාජයක් ගොඩ නැගීම හැමෝටම ආදරය කරන්න හැමෝමත් එක්ක මේ සමාජය ඉස්සරහට යන්න උත්සාහ කරන කතා බහක් ගොඩ නගන්න තමයි උත්සාහ කරන්නේ. අපි ඉදිරියටත් යශෝදා මේ කතා බහ ඉස්සරහට ගෙන යමු. මේ සමාජය වෙනුවෙන් ඔබගේ කාල වේලාව අපිත් එක්ක බෙදා ගන්න අය සූදානම්ින් ඉන්නවා. ඒ නිසා මේ වැඩසටහන් මාලාවක් විදිහටත් අපි සිද්ධ කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඉස්සරහටත් අපි මේ සමාජය ගැන මේ මිනිස්සු කොහොමද මිනිස්සු විදිහට අපිට සමාජයට මොනවද දෙන්න පුළුවන් කියන කාරණය අපි දේශපාලනිකව හැසිරෙන්න ඕනේ කොහොමද කියන කාරණා පිළිබඳව ලබන සතියේ කතා කරන්න අපි යොදා ගමු. ඒ කාරණා පිළිබඳව අපි ඔබට සිහි කරනවා. ඒ බලාපොරොත්තුවෙන් ඉන්න අපි ලබන සතියේ සම්බන්ධයෙන් කතා කරන්නත් බලාගෙන ඉන්නවා. ඉතින් බොහොම ස්තුතියි එහෙනම් වැඩ රාජකාරී මැද්දේ අපිට අද දවසේදීත් කාල වේලාව ලබා දුන්නාට. ඉතින් ශ්‍රී ලංකාවේ මාස්ටර් පොටර්ගේ ආදරණීය දියණිය යශෝදා වසුන්දරායික අපි කතා කරේ. ඉතින් බොහොම ස්තුතියි. හයිබෝන් කියලා සම්බන්ධ වෙනවා. අපි නැවත හමු වෙලා කතා කරමු. ඉතින් මේ වැඩසටහනත් එක්කත් සම්බන්ධ වෙන්න ඔබේ අදහස් අපට කියන්න. අපිට මේ දේවල් වටිනවා. ඔබ හිතන විදිහ පිළිබඳවත් අපට කියන්න. ඉතින් අපේ නාලිකාවේ ඔබ වෙනුවෙන් ඉතාමත් වටිනා වැඩසටහන් රසක් ඉදිරියටත් නිෂ්පාදනය වෙන මේ හැම එකකම සම්බන්ධ වෙන. එහෙනම් සූදානම් වෙන්නේ සමුගෙන යන්න සියලු දෙනාටම යහපත් අනාගතයක්. ආයිබෝන්.